ආයුබෝවන් සුබ දවසක් පුතේ. අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් මාතෘකාව ගොඩක් සුවිශේෂී සහ දරුවෝ ගොඩක් අමාරුයි කියන රසායන විද්‍යාවට අදාළ පාඩම් කොටසක්. ඒ වගේම මගෙන් ගොඩක් දරුවෝ ඉල්ලීමක් කළා මේ පාඩම් කොටස අපි සාකච්ඡා කරමු පැහැදිලි කරගමු කියලා. ඒ නිසා තමයි මම අද තීරණය කරේ මේ පාඩම් කොටස සාකච්ඡා කරන්න. අද ඔබට රසායන විද්‍යාව 10 ශ්‍රේණිය හමු වෙන පළවෙනි වාරයට අදාළ පාඩම් කොටසකින් හමු වෙන අමාරු කොටසක් තමයි පුතේ මාතෘකාව කරගත්තේ. ඒ පාඩම් කොටස තමයි සූත්‍ර ලිවීම. මුලින්ම පාඩම පැහැදිලි කරන කලින් මතක් කරගන්න මේකේ සම්බන්ධව ඔබට අවශ්‍ය කරුණු ඔබ පොතක් අරගෙන නැත්නම් කොලයක් අරගෙන ඔබ නෝට් එක දාගන්න මේ කරුණු පෙළගැස්වෙන විදිය. බොහොම හිතන්නේ ඔබට බොහෝ විට වැදගත් වෙනවා මේ පාඩම් කොටස. මොකද රසායන විභාගයේ ප්‍රශ්න පත්‍රයේ රසායන විද්‍යාව කොටසට අදාළව MCQ එකක් හෝ දෙකක් බොහෝ විට මේ පාඩම් කොටසින් ලැබෙනවා. ඒ වගේම ව්‍යුහගතයකට රචනා ප්‍රශ්නයකට මේ කොටස ඉලක්ක වෙන අවස්ථා බොහොමයක් තියෙනවා සහ ඉලක්ක වුණු අවස්ථා බොහොමයක් අපිට හඳුනා ගන්න පුළුවන් පාස් පේපර් පොත බැලුවොත්. ඒ නිසා තමයි මේ පාඩම් කොටස මේ තරම් වැදගත් වෙන්නේ. එහෙනම් ලියන්න පොතේ මාතෘකාව සූත්‍ර ලිවීම. හරි. ඒ වගේම ඔබට පැහැදිලි කරන්න ඔබ මෙතෙක් ඉගෙනගෙන තිබෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට අසීරු නම් ඔබ මේ කොටස් මතකයට පැත්තකින් තියලා අද දවසේ මාත් එක්ක මේ කොටස කරමු. එතකොට ඔබට පැහැදිලි වෙයි මේ කොටස ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා. හරි. අපි දැන් බලමු මේ සූත්‍ර ලිවීම පාඩම් කොටස. මම මේ පාඩම් කොටස පුතේ කොටස් දෙකකට වෙන් කරගන්නවා. සූත්‍ර ලිවීම පාඩම් කොටස් දෙකකට වෙන් කරගන්නවා. එකක් තමයි සංයුජතාව. අනිත් එක තමයි සූත්‍ර ගොඩනැගීම. එහෙම නැත්නම් සූත්‍ර ලිවීම. ඔය කොටස් දෙකට වෙන් කරලා අපි අධ්‍යයනය කරන්න ඕනේ. මෙන්න මේ කොටස තමයි මේකේ අමාරු කොටස. මේක ලේසියෙන් අපි දන්නවනම් මේක ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. අපිට පහසුවෙන් ලියන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන සූත්‍ර ලියන්න කලින් සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා. හරි. අපි දැන් බලමු සංයුජතාවය කියන්නේ මොකක්ද? සංයුජතාවය කොහොමද අපි හොයාගන්නේ කියලා. අවධානය යොමු කරමු මූලද්‍රව්‍යයක සංයුජතාවය හොයන විදිහ. හරි. ඊට කලින් පොතේ මම ඔබට ආවර්තාවකුවේ තියෙන සුවිශේෂී මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. ඔබට හමු වෙන පළමු මූලද්‍රව්‍ය 20ට ඇතුළත් වෙන සුවිශේෂී මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. මම මේ මූලද්‍රව්‍ය තුන ඔබට පළමුවෙන් හඳුන්වලා දෙන්නම්. හීලියම්, නියෝන්, ආර්ගන් කියන මූලද්‍රව්‍ය තුන. ඇයි මම මේ මූලද්‍රව්‍ය තුන සුවිශේෂී කියලා හැඳින්වුවේ? මේ මූලද්‍රව්‍ය අපි දන්නවා අපි ව්‍යවහාරයේ දන්නවා මේවා ස්ථායි මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ස්ථායි කියන්නේ මේවා වෙනත් මූලද්‍රව්‍ය සමග එකතු වෙලා සංයෝග හදන්න උත්සාහ කරන්නේ නැහැ. ඒගොල්ලෝ ස්ථායි. ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නේ. මෙන්න මේ මූලද්‍රව්‍ය ස්ථායි වෙන්න හේතුව. අපි බලමු මේගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංකය කොහොමද කියලා. මම ඉරක් දාලා වෙන් කරලා ඔබට පරමාණුක ක්‍රමාංකය කෙටියෙන් දානවා. මේ අයගේ පරමාණුක ක්‍රමාංකය කීයද? හීලියම් වල පරමාණුක ක්‍රමාංකය 2යි. නියෝන් වල පරමාණුක ක්‍රමාංකය 10යි. ආර්ගන් වල පරමාණු ක්‍රමාංකය පොතේ 18යි. හරි. දැන් ඔබ පරමාණු ක්‍රමාංක මාත් එක්ක සම්බන්ධ වෙලා ලියුවා. දැන් ඔබ ඔය ලියාගත්ත කොලේම ලියන්න පුතේ මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ විදිහට තීරු 4කට වෙන් කරනවා. ඔබට ඉගෙනගෙන තියෙන මේ කොටස. තීරු 4යි ඔබ ඉගෙන ගත්තා මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳලා කවච 4ක් තියෙනවා කියලා. K L M N කියලා. මම මෙන්න මේ කවච 4 තමයි නම් කරන්නේ. K L M N. ඔබට පැහැදිලි වෙන්න මම වෙන් කරන්නම්. මෙන්න. දැන් මේ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ මෙයාගේ පළවෙනි කවච. ඒ කියන්නේ මේ කවච තියෙන පුළුවන් උපරිම ගාන 2යි. මේ කවච 8යි. මේ කවච 18යි. මේ කවච 32ක් තියෙන්න පුළුවන්. ඔබ ඉගෙනගෙන තියෙනවා. මතක් කරගන්න දැන්.
මේ යම්කිසි අවස්ථාවක ඔබට මතක නැත්නම් ඔබ මේ වීඩියෝ නරඹන ගමන් ඒ යම් ටික වේලාවකට නතර කරලා ඔබ සටහන් පොත පෙරලගෙන ඒ කොටස හොයාගෙන ඉවරලා මෙතන සම්බන්ධ වෙන්න. නැත්නම් ඔබට පාඩම් කොටස අපහැදිලි වෙයි. දැන් පළවෙනි කවචය 2යි, දෙවෙනි කවචය 8යි, තුන්වෙනි කවචය 18යි, හතරවෙනි කවචය 32යි. ওই විදිහට තමයි ඉලෙක්ට්‍රෝන බෙදෙන්නේ. දැන් නියෝන් වල පරමාණු ක්‍රමාංකය 10යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානක් 10යි. අපි බලමු ඉලෙක්ට්‍රෝන බෙදලා යන විදිය. පළවෙනි කවචය තියෙන්න පුළුවන් උපරිම දෙකයි. ඒ දෙක යාට දුන්නු. ඊළඟට 8 10න් දෙකක් ගියාම 8ක් ඉතුරුයි. ඒ 8 මෙතෙන්ට ලියමු. මේ කවච වලට යන්නේ. ඒ වගේම බලන්න ආග පළවෙනි කවචයට දෙකක් ගියා. දෙවෙනි එකට 8ක් ගියා. 8යි 2යි 10යි. 18න් තව 8ක් ඉතුරුයි. ඒ 8 යනවා M කියන තුන්වෙනි කවච. දැන් ඔබ බලන්න මේ කවච මේ ඉලෙක්ට්‍රෝන බෙදලා ගිය විදිය අනුව මේ හීලියම් නියෝන් ආගන් කියන මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මම කනකුණු කරනවා බලන්න අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන මේකේ ඉලෙක්ට්‍රෝන 2යි මේකේ 8යි මේකේ 8යි දැන් අපි මේවා ස්ථායි කියන්නේ ඇයි පුතේ මෙන්න හේතුව. එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ගාන හෝ දැන් මේක බලන්න මේකේ 2යි තියෙන්න පුළුවන් උපරිම ගාන. එහෙනම් හීලියම්ගේ 2ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ තියෙන්න පුළුවන් උපරිම ගාන තියෙන. උපරිම ගාන. බලන්න නියෝන් වල දෙවෙනි ශක්ති මට්ටමේ 8යි. උපරිම ගාන 8යි. එහෙනම් මෙයාගේ උපරිම ගාන ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ස්ථායි කියන එක ලක්ෂණ ස්ථායි වෙන්න එක ලක්ෂණයක්. තමාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන උපරිම ගාන හෝ 8ක් පිරීපවතින. ඇයි 8ක් කියන්නේ පුතේ? මේ තුන්වෙනි කවච 18ක් තියෙන්න පුළුවන්. හැබැයි මේක 8ක් තියෙනවා. ඒ නිසා මෙන්න මෙයා ස්ථායි කියලා කියනවා. එහෙනම් අපිට ස්ථායි වෙන්න ලක්ෂණ දෙකක් තියෙනවා. උපරිම ගාන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවම වශයෙන් 8ක් පිරීලා තියෙන්න ඕන. එහෙනම් අපි කියනවා මූලධම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තිබිය හැකි උපරිම ගාන හෝ අවම වශයෙන් ඉලෙක්ට්‍රෝන 8ක් පිරී පවතිනවා නම් අන්නේ මූලද්‍රව්‍ය ස්ථායි කියලා. දැන් ඔබ ආවර්තකපි ඔබට හම්බෙන්නේ අනිත් මූලද්‍රව්‍ය 20න් ඉතුරු 17. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය ඔක්කොම 20න් ඉතිරි 17ම මේ විදිහට මේ ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මේ ලක්ෂණ පෙන්වන එකම තුන් දෙනා මේ තුන් දෙනා. ඒ නිසා තමයි අපි මේ මූලද්‍රව්‍ය තුනටම කියන්නේ ස්ථායි කියලා. ස්ථායි මූලද්‍රව්‍ය. ඒ කියන්නේ මෙයා කවුරුවත් එක්ක බන්ධන හදන්නවත් එහෙම නැත්නම් සංයෝග හදන්න ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ස්ථායි නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය කියලා කියනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ සටහන. ඔබේ අඩුපාඩු ඔබට අමතක වෙච්ච සටහනක් තියෙන ඔබ නිවැරදිව සම්පූර්ණ කරගන්න. ඔබට මේ කොටස් ටික පැහැදිලිව පාසලේදී උගන්වලා ඇති. ඒ වගේම ඔබ උපකාරක පන්තියේ සහභාගී උගන්වලා ඇති. සමහර අවස්ථාවල ඔබට ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක නිවැරදි කරගන්න. මෙන්න මේ වීඩියෝ එක තමයි මේව ස්ථායි වෙන්නේ. දැන් අපි සරල උදාහරණයක් බලමු. ලිතියම්. දැන් මම ලිතියම් වල අපි උදාහරණයක් අරගෙන බලමු. ලිතියම් වල පරමාණු ක්‍රමාංක කීයද? 3යි. කොහොමද ඒක ඉලෙක්ට්‍රෝන බෙදලා ගිහලා දෙන්නේ? 2යි 1යි. ඒ කියන්නේ නෑ ස්ථායිද? නෑ. අපි ගමු කැල්සියම්. කැල්සියම් වල පරමාණු ක්‍රමාංකය 20යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස කොහොමද? 2යි 8යි 8යි 2යි. ඒ කියන්නේ මෙයා හතරවෙනි කවච දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයා ස්ථායිද? නෑ. එහෙනම් මේගොල්ලෝ ස්ථායි නෑ. ඔන්න ස්ථායි නොමැති මූලද්‍රව්‍ය සහ ස්ථායි මූලද්‍රව්‍ය පැහැදිලි කරා. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න මේ ස්ථායි නැති මූලද්‍රව්‍ය මේ තුන හැර අනිත් මූලද්‍රව්‍ය 17ම උත්සාහ කරන්නේ ස්ථායි වෙන්න. ඒ කියන්නේ ඒ තවදුරටත් පැහැදිලි කරොත් පුතේ මේගොල්ලන්ට ඕන මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අදාළ වින්‍යාසයන් ගොඩනගා ගන්න. අන්න ඒ සඳහා ඒගොල්ලෝ එක්ක ඉලෙක්ට්‍රෝන ගන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන ගන්නත් පුළුවන් පිට කරන්නත් පුළුවන්.
ඔබ මේ සටහන පැහැදිලි කරලා සම්පූර්ණ කරගන්න මම ඒක තවදුරටත් ඔබට පැහැදිලි කරන්නම් ඉදිරියේදී. දෙපුතේ අපි දැන් බලමු ස්ථායී නොවෙච්ච මූලද්‍රව්‍යයන් ස්ථායී වෙන්න මොන වගේ දේවල්ද සිදු කරන්නේ කියලා. මම ඔබට ඒ සඳහා වඩා පහසුවෙන් අවබෝධ කරගන්න ඕන නිසා මම මේ ස්ථායී මූලද්‍රව්‍ය තුන නැවත වරක් ඒ මූලද්‍රව්‍ය තුනට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් එක්ක ඉහළින් ලියනවා ඔබට සටහනේ පැහැදිලි වෙන්න ඕන නිසා. අපි ලියමු හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි. අපි ගමු නියෝන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි. අපි ගමු ආගන් වල 2යි 8යි 8යි. හරි. අපි දැන් උදාහරණ 3ක් සලකලා බලමු. අපි බලමු පුතේ ලිතියම් කියන මූලද්‍රව්‍ය. ඒකේ පරමාණු ක්‍රමාංකය 3යි. ඒකේ පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔබ මතක් කරලා බලන්න. 2යි 1යි. හරි. අපි දැන් බලමු මෙයාට ස්ථායී වෙන්න නම් එක්ක මෙයා වගේ වෙන්න ඕන, එක්ක මෙයා වගේ වෙන්න ඕන. එහෙම නැත්නම් මේ වින්‍යාසය ලබා ගන්න. මේ තුන් දෙනාගේ මෙයාට වඩා පහසු වෙන්නේ මොකක්ද කියලා අපි හොයමු. බලන්න ලිතියම්ට හීලියම් වගේ වෙන නම් මේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න. පැහැදිලිනේ? නියෝන් වගේ වෙන්න නම් තව මොකද්ද වෙන්න ඕන? 7ක් ගන්න ඕන. ආර්ගන් වගේ වෙන්න නම් තව කීයක් ගන්න ඕනද? 15ක් ගන්න ඕන. හරි? හැබැයි මෙයාට ලේසිම එක මොකක්ද? එකක් පිට කරන එකද 7ක් ගන්න එකද 15ක් ගන්න එකද? එයාට පහසු වෙන්නේ පුතේ ඔබේ පිළිතුර වෙයි එකක් පිට කරන එක. එහෙනම් එයා එකක් පිට කරලා මෙයාගේ වින්‍යාසය ගන්න. අන්නේ නම් මෙයා පිට කරන ගානක් තියෙනවා. එහෙනම් ලිතියම් පිට කරනවා එක ඉලෙක්ට්‍රෝනයක්. ඉලෙක්ට්‍රෝන එකක්. ලිතියම් පිට කරනවා ඉලෙක්ට්‍රෝන එකක්. අපි බලමු නියෝන් ගේ වින්‍යාසයට ආසන්න එකක් ගන්න එක. අපි බලමු ෆ්ලුවරින් F. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියමු. ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් පරමාණු ක්‍රමාංකය 9යි. අපි ඒක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු 2යි 7යි. එයාට ලේසි මෙයා වෙන්නේ මේ 7ම පිට කරන එකද? එහෙම නැත්නම් එකක් ගන්න එකද? එහෙම නැත්නම් 9ක් ගන්න එක. එකක් 7ක් පිට කරන එක. එයාට ලේසි වෙන්නේ පුතේ මේ 7ක් පිට කරන්නත් අමාරුයි 9ක් ගන්නත් අමාරුයි. එහෙනම් මෙයා එකක් ගන්න එක ලේසි. එහෙනම් අපි ෆ්ලුවරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අණුව සංයුජතාවය අපි කියනවා 1යි. හරි. අපි දැන් බලමු කැල්සියම්. කැල්සියම් වල පරමාණු ක්‍රමාංකය 20යි. ඉලෙක්ට්‍රෝන කොහොමද බෙදලා යන්නේ? 2 8 8 2. එහෙනම් මෙයාට වඩා පහසුවෙන්ම වෙන්න පුළුවන් හීලියම් වගේ වෙන්න මේ ටික ඔක්කොම පිට කරන්න ඕන. නියෝන් වෙන්න නම් මේ ටික ඔක්කොම පිට කරන්න ඕන. ආගන් වෙන්න නම් මෙයා පිට කරන්න. එහෙනම් එයා ලේසිම එක මොකන්ද? පිට කරනවා. කීයක් පිට කරනවද? 2ක් පිට කරනවා. එහෙනම් අපි කැල්සියම් වල කියනවා පිට කරන ගාන 2ක් පිට කරයි කියලාම ලියුවා. එකක් අපි මෙතන ගමු ලබාගෙන. මෙතන ලිතියම් වල එකක් පිට කිරි. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන සමහර මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරනවා සමහර ඒවා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මොකටද? ස්ථායී වෙන්න. එහෙනම් මේ තුන් දෙනා වගේ වෙන්නේ. එහෙනම් ස්ථායී වෙන්න මූලද්‍රව්‍ය පරමාණුවක් පිට කරන හෝ ලබා ගන්න නිශ්චිත ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා. මොකද? මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායී වෙන්න ලබා ගන්න හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට අපි කියනවා පුතේ නම. මොකක්ද නම? අපි
ස්ථායී වෙන්න ලබා ගන්න වූ පිට කරන ඉලෙක්ට්‍රෝන ගානට අපි නමක් කියනවා සංයුජතාව. සංයුජතාව. එහෙනම් ලබා ගන්නා වූ පිට කරන ඉලෙක්ට්‍රෝන ගාන අදාළ මූලද්‍රව්‍යයේ සංයුජතාවය වෙනවා. මේ වීඩියෝ දර්ශනය නවත්තමින් සටහන ගොඩනගා ගන්න. ඔව්. දෙපොතේ අපි දැන් බලමු පළමු මූලද්‍රව්‍ය 20 සංයුජතාවයන් කොහොමද අපි හදාගන්නේ කියලා. ඔව් දැන් අපි බලමු පළමු මූලද්‍රව්‍ය 20ට අදාළ ඒවායේ සංයුජතාවයන් මොනවද කියලා. මම ඔබට ඉස්සරහා ඉදිරි කොටසේ අදාළ වෙන සූත්‍ර ලිවීම කොටසට සමගාමීව පළමු මූලද්‍රව්‍ය 20ට අදාළ සංයුජතාවයන් ලියා ගන්න විදිය පැහැදිලි කරලා දෙන්නම්. ඔබ ඒ රූප රාමුවේ තියෙන ආකාරයට පොතේ හෝ කොලයක වගුවක් පිටපත් කරගන්න. ඊට පස්සේ ඒ වගුවේ මා කියන පිළිවෙලට මාත් සමග සම්පූර්ණ කරමු. එතකොට ඔබට සංයුජතාවයන් ගොඩනගා ගන්න පුළුවන්. හරි. පොතේ ඔන්න දැන් ඔබට තිරේ වගුව දිස්සෙනවා. මේ වගුව ඔබ නරඹමින් ඔබ මේ වගුවේ තිබෙන විදියට වගුවක් නිර්මාණය කරගන්න. හරි. දැන් ඔබ වගුව නිර්මාණය කරගන්න ඇති. ඊට පස්සේ පුතේ ඔබ ආවගේ පළවෙනි තීරුවේ තියෙනවා මූලද්‍රව්‍ය කියලා කොටසක්. මම ඔබට මූලද්‍රව්‍ය ටික කියලා දෙන්නම්. ඊට කලින් ඔබ මතකයේ මූලද්‍රව්‍ය 20 පහළට ලියාගෙන යන්න. වීඩියෝ දර්ශනය නවත්තා ඔබ මූලද්‍රව්‍ය 20 පහළට ලියන්න. දැන් පුතේ ඔබ මූලද්‍රව්‍ය 20 ලියන්නේ නැති කියලා මම හිතනවා. දැන් ඔබට මම තිරේ මූලද්‍රව්‍ය 20 පේන්න සලස්වනවා. බලන්න පුතේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් ඔය විදියට ඔබට මූලද්‍රව්‍ය 20 පහළට ලියවෙනවා. ඔබ පෙළගස්ස ගන්නවා ඔය විදියට. ඊළඟට ඒ මූලද්‍රව්‍ය 20ට අදාළ පරමාණු ක්‍රමාංකය ඔබේ පොතේ දැනට ලියන්න. ඔබට වැරදුනාට ගැටලුවක් නැහැ. ඔබ නිවැරදි කරගන්න ඕන නිසා ඔබ ඉස්සෙල්ලා උත්සාහයක් කරන්න ඕනේ. ඔව්. හයිඩ්‍රජන් වල එකයි. දැන් ඔබ තිරේ දිස්ත්‍රණ මූලද්‍රව්‍ය 20ට අදාළ පරමාණු ක්‍රමාංකයන්. බලන්න පරමාණු ක්‍රමාංකයන් මොනවද කියලා. හයිඩ්‍රජන් වල එකයි. හීලියම් වල 2යි, ලිතියම් වල 3යි. ඔය විදිහට ඔබට මූලද්‍රව්‍ය 20 පරමාණුක ක්‍රමාංකයන් 20 වැටෙනවා ඔබට බලා ගන්න පුළුවන්. ඔය විදිහට මූලද්‍රව්‍ය 20 පරමාණුක ක්‍රමාංකයන් 20 නිවැරදිව දිස්සෙනවා ඔබ බලා ගන්න. දැන් ඔබේ අඩුපාඩුවක් තිබුණා නම් ඔබ නිවැරදි කරගන්න. ඉතිරි කොටස අනිවාර්යයෙන්ම ඔබ තනියම ලිවිය යුතුයි. බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේකෙදි පුතේ මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. බලා ගන්න. ඔබට කෙටි සටහනක් දෙනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කලින් අපි මෙන්න මේ සම්බන්ධය දැනගෙන ඉන්න ඕනේ. මම කෙටි සටහනක් දෙන්නේ. පරමාණුක ක්‍රමාංකය ලියා ගන්න කලින් පුතේ බලන්න විස්තරය බලන්න. පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා p ගණනට. මම p ගණන කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන ගණන. ඊළඟට අපිට කියන්න පුළුවන් p ගණන සමාන වෙනවා e ගණනට. e ගණන කියන්නේ ඉලෙක්ට්‍රෝන ගණන. මේක ප්‍රතික්‍රියා නැති විට d කියලා දාගන්න. ප්‍රතික්‍රියා නැති විට d කියලා දාගන්න. p ගණන සමානයි e ගණන. එහෙනම් අපිට තවත් සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන් මේ දෙක භාවිතා කරලා පරමාණුක ක්‍රමාංකය සමානයි e ගණන. ඔය තමයි අපි දැන් ඔය වගුව පුරවන්න යන සම්බන්ධය. පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි මොන වෙලාවේද? ප්‍රතික්‍රියාවක් නැති වෙලාවේදී. ප්‍රතික්‍රියාවක් නොමැති විටදී සමාන වේ. එහෙනම් ඔබ මේ සම්බන්ධයත් ඔබ ලියා ගන්න. කෙටි සටහනක් විදියට සම්බන්ධය ලියාගෙන ඔබට පරමාණු ක්‍රමාංක ටික පහත ලියුවා මාත් එක්ක. එහෙම නැත්නම් ඔබ වීඩියෝ එකේ දැක්ක පරමාණු ක්‍රමාංක ටික බලන්න. ඒකට අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් ටික වෙන් කරන්න. ඔබට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන් කරද්දී මම තීරු හතරක් දාලා ඇති. ඒ තීරු හතර බලන්න K L M N කියලා. K L M N කියලා දාලා. ඒවට අනුව ඉලෙක්ට්‍රෝන බෙදලා යන විදිය ඔබ සටහන සම්පූර්ණ කරගන්න. දැන් ඔබ මේ විදිහට සටහන සම්පූර්ණ කරාම දැන් ඔබට තිරේ දිස්සෙනවා
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් නිවැරදිව මූලද්‍රව්‍ය වලට ගැලපෙන විදියට ඔබ ඔබේ අඩුපාඩු තිබේ නම් සකස් කරගන්න. ඔබ බලන්න ඔබට වැරදුණු තැන කොතනද කියලා. හරි? ඒත් එක්කම ඔබේ සටහනේ අඩුපාඩු අනිවාර්යෙන් නිවැරදි කරගන්න. ඊට පස්සේ ඊළඟ තීරුවේ තියෙනවා සංයුජතාවය කියලා කොටසක්. බලන්නේ සංයුජතාවයේ කොටසට ඔබට ගන්න පුළුවන් ද සංයුජතාවය හොයලා. මම කලින් ඔබට පැහැදිලි කළා සංයුජතාවය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න පිට කරන හෝ ලබා ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න අදාළ මූලද්‍රව්‍යයේ සංයුජතාවය කියලා කිව්වා. ඒක භාවිතා කරමින් ඔබ හොයන්න හයිඩ්‍රජන් වල සංයුජතාවය 1යි. මම පළවෙනි එක ඔබට පැහැදිලි කළා හයිඩ්‍රජන් වල 1යි. ওই විදිහට බලන්න ඔබට සෝඩියම් වල එකක් එන්න ඕනේ. ඊළඟට ඔබ බලන්න මැග්නීසියම් වල සංයුජතාවය 2ක් වෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ගන්නකොට රින් දාන රින පිට කරනකොට දාන රින එහෙම දාන රින ભેදයක් සංයුජතාවයේ සංඛ්‍යා ආරෝපණයක් නැහැ. සංඛ්‍යාව විතරයි. හරි. ඔන්න දැන් ඔබට තීරයේ දිස් වෙනවා. බලන්න ඔබ පිළිවෙලින් බලාගෙන යන්න මූලද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් නිවැරදිව දාලා තියෙනවා. ඒත් එක්කම ඒවට ගැලපෙන සංයුජතාවය ඔබට කොට නැගෙනවා. සමහර මූලද්‍රව්‍ය වලට පුතේ බලන්න සංයුජතා දෙකක් තියෙනවා. ඒක පුතේ ඒ සංයුජතා දෙකක් ආවේ කොහොමද කියන එක ඔබට A level වල කෙමිස්ට්‍රි කොටසේදී අවබෝධ වෙයි. ඒ ගැන වැඩි පැහැදිලි කිරීමක් හම්බ වෙයි. දැනට ඔබ මේ මූලද්‍රව්‍ය තුනකට විතරක් සංයුජතා දෙකක් ඔබට දිස් වෙනවා තියෙන්නේ. අනිත් මූලද්‍රව්‍ය වල සංයුජතා එකයි. ඔබ බලන්න මේ සංයුජතාවයේ ගත්ත විදිය සහ ඔබ නිර්මාණය කරපු වගුවේ තියෙන සංයුජතාවය ඔබ නිවැරදිව මාත් එක්ක වැඩි කරා නම් ඔබට එක්කෝ සියල්ලම හරි කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩුපාඩු තියෙනවා. ඔබ හරි කියලා නම් ඔබ සතුටු වෙන්න. ඔබ තනියෙන් ඔබට සංයුජතාවය ලියා ගන්න පුළුවන් කියලා. එහෙම වැරදි නම් ඔබ නැවත නැවතත් ලියලා උත්සාහ කරන්න මේ මට්ටමට එන්න. ඒක තමයි පුතේ මේ කොටස අපිට අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය. හරි. දැන් ඔබ සංයුජතා ටික ලියුවා. පැහැදිලිනේ? ඔබට හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් ගත්තට පස්සේ දිගටම පහළට පුතේ කැල්සියම් වල සංයුජතාවය 2යි කියලා ඔබට ওই විදිහට සංයුජතා ටික පොලිමට පුළුවන් වෙන්න ඕන. දැන් ඔබට කරන්න තියෙන වැඩක්. ඕක මතක නැත්නම් ඔය මම වගුව තිරේ දිස්සෙන වගුව භාවිතයෙන් ඔබේ අඩුපාඩු හදලා ලොකු කොලයක් අරගෙන ඒ කොලයක ඔක ඇඳලා ඔබ බිත්තිය ගහගන්න. එතකොට ඔබට නිතරම බැලුවා සූත්‍රය ලියන්න ගියාම අමතක නම් සංයුජතාවය බලලා සූත්‍රය ලියන්න පුළුවන්. ඔබට පේන දැනක ගහගත්තොත් ඔබ සංයුජතාවය බලාගත්ත සූත්‍රය ලියුවා. ඒ විදිහට ඔබ වැඩ කටයුතු කරොත් ඔබට සංයුජතාවය සහ සූත්‍ර ලිවීම රැටුවක් වෙන්නේ අනිවාර්යයෙන්ම පහසු විෂයක් පහසු කොටසක් බවට පත් වෙනවා. හරි. දැන් අපි සංයුක්තා ටිකක් දානවා. අපි දැන් බලමු සූත්‍ර ගොඩනගන්නේ කොහොමද කියලා. පාඩමේ අන්තිම කොටස. දැන් ඔබ පුතේ සූත්‍ර ලියද්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. මම මේ ටික උදාහරණත් එක්ක ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඔබ නිවැරදිව මේක මතකේ තියාගන්න. අමතක වෙයි කියලා හිතන සටහන ලියන්න. ලියලා ගොඩනගා ගන්න ඔබේ සටහන මම සටහනත් ඔබට දෙනවා. ඒක නිවැරදිව කරගන්න. එතකොට ඔබට සූත්‍ර ලියන්න පුළුවන්. අපි සූත්‍රයක් ලියමු පුතේ. පළවෙනි සූත්‍රය මැග්නීසියම් සහ ක්ලෝරින් අතර සූත්‍රය ලියමු. ඔබ බලන්න මැග්නීසියම් වල සංයුජතාවය කීයද? මා කියන දේ ඒ පිළිවෙලට කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් සූත්‍ර ලියන්න. මැග්නීසියම් වල සංයුජතාවය අපි දන්නවා 2යි කියලා. ඊළඟට ක්ලෝරින් වල සංයුජතාවය අපි දන්නවා 1යි. එහෙනම් පළවෙනි පියවර වෙන්නේ සංයුජතා ඉහළින් ලියා ගැනීම. ඉහළින් ලිවීම. මම කෙටියෙන් දුන්නේ ඉහළින් ලිවීම. දෙවෙනි පියවර මේ සංයුජතා දෙක මාරු කරලා ලියන්න. මාරු කරන විදියක් තියෙනවා මම ඔබට පැහැදිලි කරනවා මෙන්න මේ ආකාරයට. මෙයාගේ තියෙන සංයුජතාවය මෙයාගේ පහින් ලියනවා මේ සංයුජතාවය මෙයාගේ පහින්. එතකොට අපිට එනවා MgCl 2යි 1යි එකේ වටිනාකමක් නැති නිසා අපි එකයින් කරනවා MgCl2. එහෙනම් අපි දෙවෙනි පියවර තමයි
සංයුජතා මාරු කරලිවීම. හරි. දැන් ඔබ මේ උදාහරණෙත් එක්ක මේ පියවර දෙක ලියා ගන්න. තවත් ওই විදිහේ අපිට තව පියවර කීපයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ කොටසට යන්න කලින් මේ ටික සම්පූර්ණ කරගන්න. හරි. ඊට පස්සේ මම මේක මකලා ඊළඟ උදාහරණයට ගැලපෙන සූත්‍රය ගොඩනගනවා. ඔබට එතකොට මේ සටහන පැහැදිලිව ගොඩනගා ගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ කර්ම මොකක්ද කියලා. අපි ඒකට ගන්නවා පුතේ සූත්‍රයක් ගොඩනගන්න. මෙන්න මේ සූත්‍රය. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර ඇතිවන සූත්‍රය ගොඩනගන්න. දැන් අපි පළවෙනි පියවර සංයුජතාවයේ ඉහළින් ලියාගත්තා. මේක තියෙන පියවර දෙක අපි කරමු ඉස්සර. ඊට පස්සේ මේ සංයුජතා දෙක මාරු කරලා ලියමු. එතකොට එනවා පුතේ HCl එකයි මේ සංයුජතා දෙක සමාන නිසා කපලලා සුළු වෙනවා යනවා. එහෙනම් අපි සූත්‍රය ගන්නවා HCl. හදාගන්න මේක අපි තුන්වෙනි පියවර කියනවා සංයුජතා සමාන නම් ඉවත් කිරීම. හරි. ඔබ ගොඩනගා ගන්න මේ උදාහරණය දෙවෙනි විදියට මම උදා දෙක කියලා දාන්නම් නැත්නම් පටලැවෙනවා. උදාහරණ දෙක කියලා දාගන්න ලියා ගන්න. ඊළඟට අපි බලමු ඊළඟ කර්ම මොකද්ද සූත්‍ර ලියද්දි කරන්නේ කියලා. අපි ගන්නවා කාබන් හා ඔක්සිජන් අතර සූත්‍රය ගොඩනගන්න. එහෙනම් පුතේ කාබන් සහ ඔක්සිජන් වල සංයුජතාවය අපි ඉස්සරහින් ලියා ගන්න. දැන් ඔබට පැහැදිලි. මෙතනින් එහාට ඔබ පැහැදිලි ඩග්ගාල කරනවා සංයුජතා දෙක මාරු කරනවා. මෙන්න මේ විදිහට. එතකොට අපිට එනවා උත්තරේ C ගාව 2යි ඔක්සිජන් ගාව 4යි. ඔබ මෙහෙම සූත්‍රයකටම දැකලා නැහැ. මෙන්න ඊට පස්සේ කරන්න පුතේ සංයුජතා සුළු වෙනවා නම් සුළු කර. දෙකට දෙකේ ඒවා 1යි, හතරට දෙකේ ඒවා 2යි. ඊළඟට අපිට සූත්‍රය ගොඩනගෙනවා CO2 කියන. හරි. එහෙනම් අපි ඊළඟ කර්ම ලියනවා සංයුජතා සුළු වේ නම් සුළු කිරීම. දැන් මේකේ අඩුපාඩු ඔබ සටහන සම්පූර්ණ කරගන්න නිවැරදිව ගොඩනගා ගන්න. මේත් එකම ඔබට ලබා දෙනවා සම්පූර්ණ සූත්‍ර ලියන ප්‍රශ්න කොටස. ඔබ ඒකට නිවැරදිව පිළිතුරු ලියන්න. ඔබේ නිවැරදිභාවය බලාගන්න. ඒක සූත්‍ර මම නිවැරදිව ගොඩනගලා නැවත වරක් ඔබට ලැබෙන සලස්වන්න. දෙපොතේ අපි ඊළඟට බලමු බහුපරමාණුක ආයනය. බහුපරමාණුක ආයනයක් භාවිතයෙන් සූත්‍ර ගොඩනගන විදිහ. බහුපරමාණුක ආයනයක් කියලා කියන්නේ ආරෝපණයක් සහිත මූලද්‍රව්‍ය පරමාණු එකතුව. ඔබට හම් වෙලා තියෙනවා මෙන්න මේවා. කාබනේට, සල්ෆේට, ඩයික්‍රෝමේට, හයිඩ්‍රොක්සිල්. ඔන්න ඔය වගේ බහුපරමාණුක ආයන අපිට හම්බ වෙලා තියෙනවා. අපි බලමු මේව යොදාගෙන මේ වගේ සූත්‍ර ගොඩනගන්නේ කොහොමද කියලා. ඒකට ඔබට පෙළ පොතේ දීලා ඇති බහුපරමාණුක ආයන කිහිපයක් සහ ඒවයි සංයුජතාවය. මම ඔබ මේ පෙළ පොතේ තියෙන බහුපරමාණුක ආයන වල සූත්‍ර ලියන විදිය සහ ඒ වගේ සංයුජතාවයන් පාඩම් කරගන්න ඕනේ.
ඒ ටික මතක තියාගෙන ඕන අපි බහුපරමාණුක අයන තියෙන සංයෝගවල සූත්‍ර ගොඩනගන්න. හරි. අපි දැන් බලමු මේ කිහිපයක් කරන විදිය. කැල්සියම් සහ කාබනේට අතර ඇතිවන සූත්‍රය ගොඩනගන්නේ කොහොමද කියලා. පුතේ කැල්සියම් වල සංයුජතාවය 2යි. කාබනේට වල සංයුජතාවය 2යි. එහෙනම් අපි අර වෙන්න පුරුදු විදියට සංයුජතා දෙක මාරු කරනවා. Ca වල 2යි CO3 වල වරහනට එළියෙන් 2ක් දාන්න. ඇයි එහෙම දාන්නේ? මේ දෙක පුතේ මේ මුළු ඛණ්ඩකයටම පොදුයි. එනිසා තමයි වරහන දාලා පිටින් ගන්න. මේ සංයුජතා දෙක සමානයි. අපි කපලා ඉවත් කරනවා. ඊළඟට CaCO3. ඔය තමයි බහුපරමාණුක අයන භාවිතයේ සූත්‍ර කොට ගැනීම. ඔබට ඕක පැහැදිලි වෙන්න ඕන නිසා මම මේක මකලා මෙතන තවත් උදාහරණයක් ගොඩනගනවා බලන්න. ඊළඟට අපි තව එකක් ගමු. ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් හා SO4 සල්ෆේට් අතර ඇතිවන සූත්‍රය. ඇලුමිනියම් වල ඔබ කලින් ලියපු වගේ බලන්න ඇලුමිනියම් වල 3යි. සල්ෆේට් වල 2යි. මෙන්න මේ සංයුජතා දෙක මාරු කරනවා. ඇලුමිනියම් ගාවට 2ක් එනවා. සල්ෆේට් ගාවට 3ක් එනවා. මෙහෙම ලියන්නේ නෑ. අපි මේකට වරහන දාලා ලියමු. ඇයි එහෙම ලියන්නේ? ඇලුමිනියම් දෙන්නේ එක්ක සල්ෆේට් කියන බහුපරමාණුක අයන 3ක් ඕන වෙනවා මේ සංයෝගය හදන්න. ඒ නිසා තමයි මේ විදිහට ලියන්නේ. ඊළඟට අපි තව එකක් ගොඩනගමු. පොටෑසියම් සහ Cr2O7 ඩයික්‍රෝමේට් අතර සූත්‍රය. පොටෑසියම් වල 1යි. Cr2O7 වල සංයුජතාවය 2යි. මේ දෙක හුවමාරු වෙනවා. එතකොට හැදෙනවා K2Cr2O7. මෙතනත් ඔබ තර්ක කරා එකක් දාන්න ඕනේ කියලා. එක දාලා අවස්ථාවක් නැහැ පුතේ එකයි නේ. මෙතනින් ඒ අදහස එනවා. ඒ නිසා මෙතෙන්ට වරහන දාන්න ඕනේ නැහැ. ඔන්න අපි සූත්‍ර ගොඩ නැගුවා බහුපරමාණුක අයන භාවිතා කරගෙන. ওই විදිහට තමයි අපිට බහුපරමාණුක අයන යොදාගෙන සූත්‍ර ගොඩ නගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් පුතේ අද දවසේ අපි ඉගෙන ගත්තා සූත්‍ර ගොඩ නැගීම කියන අමාරු පාඩම් කොටස. ඔබ නිතර මේකේ පුනරීක්ෂණ කටයුතු කරන්න ඕනේ. මේ වීඩියෝ එක නැවතත් බලමින්. ඔබට අඩුපාඩු තියෙන දැන් නවත්තමින් නැවත බලමින්. ඔබ මේකේ ගොඩනගලා ගන්න ඔබට පුළුවන් වෙනකම් ඔබ මේක උත්සාහ කරන්න. ඔබට සූත්‍ර ගොඩනගන්න පුළුවන්. ඔබ පෙළ පොතක් පරිශීලනය කරන්න, මේ ලැබුණු උපදෙස් ටිකක් පරිශීලනය කරලා ඔබ සූත්‍ර ලිවීමේ නිපුණතාවය ලබා ගන්න. ඒ සඳහා ඔබට අභ්‍යාසයක් දාලා ඇති පුතේ මේ වීඩියෝ එකට පහලින් තියෙනවා link එකක්. ඒකෙන් ක්ලික් කරලා ඔබට අදාළ අභ්‍යාස කොටස ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔබ පොතේ හෝ කොලයක ලියලා පුරුදු වෙන්න සූත්‍ර ටික මොන වගේද එන්නේ කියලා. හරි. එහෙනම් මේ වීඩියෝ එක නරඹන ගමන් ඔබට මේකේ කලින් පාඩම් කොටස් වල වීඩියෝ ටික නරඹන්න ඔබ මේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඉදිරි පාඩම් කොටසත් ඔබට නරඹන්න පුළුවන් channel එක subscribe කරාට පස්සේ. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් මේ වගේම වැදගත් දරුවන්ට අමාරු රසායන විද්‍යාව, ඒ වගේම භෞතික විද්‍යාව පාඩම් කොටස් සම්බන්ධ කරගනිමින් අපේ channel එකේ අධ්‍යයන කටයුතු සිදු කරමු. එහෙනම් අලුත් පාඩම් කොටසකින් හම් වෙනකම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.